සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පන්නවිසති වස්සානි යතෝ පබ්බජිතෝ අහං අච්චරා සංඝාත මත්තම්පි චේතෝ සන්ති මනජ්ජගං අලද්ධා චිත්තස්සේ කග්ගං කාමරාගේන අද්දිතෝ බාහපග්ගයිහ කන්දන්තෝ විහාරා උපනික්ඛමින් සත්තං වා ආහරිස්සාමි කෝ අත්තෝ ජීවිතේන මේ කතං හි සික්ඛං පච්චක්ඛං කාලං කුබ්බේත මාදිසෝ තදාහං කුරමාදාය මංචකම් හි උපාවිසින් පරිනීතෝ කුරෝ ආසී ධමනින් චෙත්තු මත්තනෝ තතෝ මේ මනසීකාරෝ යෝනිසෝ උදපජ්ජතහ ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨත තතෝ චිත්තං විමුච්චිමේ පස්ස ධම්ම සුධම්මතං තිස්සෝ විජ්ජා අනුපත්තා කතං බුද්ධස්ස ශාසනන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හිරු රූපවාහිනිය ඔස්සේ හිමිදිරි පාන්දර ඔබ වෙත ගෙනෙන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි පින්වත් කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අපි හැම කෙනෙකුටම ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මහෝපකාරී වෙනවා. ජාති ආගම් කුලමල භේදයකින් තොරව ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට දෙසවන් යොමු කිරීම ඔබට ඔබේ දිවි ගමන භාග්‍ය සම්පන්න කරගන්න, එවැගේම අර්ථ සම්පන්න කරගන්න හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා කවුරුත් බුදුබණ අහන්න යොමු වීම වැදගත්. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සප්පදාසත් තේර ගාථාව. මේ අතෝ අහලා තියෙනවා තේර තේරී ගාථා දේශනා කියලා කොටසක්. සම්බුද්ධ ශාසනේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙච්ච රහතන් වහන්සේලා, ඒ වගේම රහත් තෙරණින් වහන්සේලා, තමන් වහන්සේලා පිළිබඳව ඒ ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස හේතු වෙච්ච කාරණා, ඒ වගේම ලොවට හිතසුව පිණිස උන්වහන්සේලා ප්‍රකාශ කළ වටිනා ගාථා තමයි තේර තේරී ගාථා තුල අපට දකින්න ලැබෙන්නේ. සප්පදාස කියන මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ගාථා කිහිපයක් තමයි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට සජ්ජායනා කළේ. ධර්මාවබෝධය ලබපු උදවිය ඒ තත්ත්වවලට පත්වෙන්න අනුගමනය කළ වැඩපිළිවෙල රහතන් වහන්සේලාගේ රහත් තෙරණින් වහන්සේලාගේ චරිත පිළිබඳව සොයා බැලීම අපටත් ඒ
උත්තම තත්ත්වවලට පත්වීම පිණිස උපකාරී වෙනවා. ඒ නිසා සම්බුදු සසුනේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගත්තු උතුමන් වහන්සේලා පිළිබඳව සොයා බැලීම, උන්වහන්සේලා ප්‍රකාශ කළ කාරණා වලට දෙසවන් යොමු කිරීම අපටත් ඒ තත්ත්වවලට පත්වෙන්න හේතු වෙනවා. ඒ නිසාම තමයි මේ තේර තේරී ගාථා දේශනා අතිශයින් වැදගත් වෙන්නේ ධර්මාවබෝධය පිණිස. සප්පදාස මහරහතන් වහන්සේ පිළිබඳව කල්පනා කළොත් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සුද්ධෝදන මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා සප්පදාස කියලා කියන්නේ සුද්ධෝදන මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව ප්‍රසාදය ඇති කරගෙන, ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහසඟරුවන පිළිබඳව ප්‍රසාදය පැහැදීම සදහැසිත උපදවාගෙන සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් සප්පදාස තෙරුන් වහන්සේ. උන්වහන්සේ විසින් ප්‍රකාශ කළ උන්වහන්සේගේ චරිතය පිළිබඳව. සම්බුද්ධ ශාසනයේ යම් කෙනෙක් පැවිදි වෙන්නේ සසර දුක් නිමා කොට නිවන සලසා ගැනීමේ උදාර අදහස ඇති කරගෙන. සප්පදාස තෙරුන් වහන්සේත් සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණේ මේ උත්තරීතර මාර්ගඵල අවබෝධ කර ගැනීමේ අදහස ඇතිව. කෙසේ නමුත් පින්වතුනි, ඒ උවමනාවෙන් වීර උපදවාගෙන කටයුතු කළත්, උත්සාහයෙන් කටයුතු කළත්, අවුරුදු 25ක් ගතවන තුරුත් පැවිදි දිවියට පත් වෙලා අවුරුදු 25ක් ගතවන තුරුත් සප්පදාස තෙරුන් වහන්සේට සුළු මොහොතක්වත් හිත එකඟ කරගන්න බැරි වුණා. මෙන්න මේ ගැන තමයි සප්පදාසත් තෙහෙර ගාථාවේ පැහැදිලි කරලා දෙන්නේ. පන්න වීසති වස්සානි යතෝ පබ්බජිතෝ අහං. සප්පදාස තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා, මම සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා වසර 25කුත් ගත වුණා. අච්චරා සංඝාත මත්තම්පි චේතෝ සම්ති මනජ්ජගං. මට සුළු මොහොතක්වත් හිත එකඟ කරගන්නට බැරි වුණා. මේ පිළිබඳව මහ පුදුම වේදනාවකින් තමයි සප්පදාස තෙරුන් වහන්සේ කල් ගත කළේ. අලද්ධා චිත්තස්සේකග්ගං කාමරාගේන අද්දිතෝ. මේ කාම රාග ආදී කෙලෙස් සිටිවිලි නිසා මට සිත එකඟ කරගන්න බැරි වුණු තැන බාහා පග්ගයිහ කන්දන්තෝ විහාරා උපනික්ඛමි. මම හඬමින් වැළපෙමින් දුක් වෙමින් විහාරයෙන් එළියට ආවා. මේක Tamanට ඇතිවෙච්ච වේදනාවක්. මොකද හේතුව මාර්ගඵල අවබෝධ කර ගැනීමේ උවමනාවෙන් පැවිදි වෙච්ච, ඒ සඳහා උනන්දු වෙච්ච වස් කාලයක් එළඹෙනකොට සප්පදාස තෙරුන් වහන්සේ අනිකුත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා සමග, සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කියලා කියන්නේ Taman සමග එක්ව පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේලා. එතකොට අනිකුත් භික්ෂුන් වහන්සේලා සමග වස් කාලයක් එළඹෙනකොට උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්ත මේ වස් කාලයේ අවසන් වෙනකොට කෙසේ හෝ මාර්ගඵල අවබෝධ කරගත යුතුයි කියලා. කෙසේ නමුත් පින්වතුනි, වස් කාලයේ අවසන් වෙනකොට සමහර සබ්‍රක්‍මචාරීන් වහන්සේලා මගඵල නිවනින් සැනසෙනකොට සප්පදාස තෙරුන් වහන්සේට මාර්ගඵල ලබා ගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. හිත සුළු මොහොතක්වත් එකඟ කරගන්න පුළුවන්කමක් නැහැ. මේ විදියට අවුරුදු 25ක් තිස්සේ වමනාවෙන් කටයුතු කළත් කෙලෙස් ප්‍රහීන කරන්ට හිත එක අරමුණකට ගේන්න අපොහසත් වුණා. අන්න ඒ බැරි වෙච්ච තැන බොහොම වේදනාවෙන් දුකටපත් වෙමින් වැළපෙමින් විහාරයෙන් එළියට ආවා. ඒ එළියට ආවේ නිකන් නෙවෙයි, ලොකු කලකිරීමකින්. එහෙම කලකිරිලා කල්පනා කළ සප්පදාස හාමුදුරුවෝ සත්තං වා ආහරිස්සාමි කෝ අත්තෝ ජීවිතේන මේ
කතංහි සික්ඛම් පච්චක්ඛං කාලං කුබ්බේත මාදිසෝ. මොකද්ද මේ මගේ ජීවිතයේ අර්ථය? මම පැවිදි වෙලා අවුරුදු 25කුත් වෙනවා. ඒත් මට සුළු මොහොතක්වත් හිත එකඟ කරගන්න බෑ. මෙහෙම පැවිදි ජීවිතේ ඉන්නවට වඩා හොඳයි මේ පැවිද්ද ප්‍රතික්ෂේප කරලා මේ ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා ගිහි ජීවිතයට යන්නේක. ඒත් මං කොහොමද එහෙම දෙයක් කරන්නේ? මං හොඳටම දන්නවා මේකේ වරද තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලත් නෙවෙයි. ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරන මගඵල නිවනින් සැනසුණු මහසඟරුවන ළඟත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය පිළිබඳව මට වරදක් කියන්න බෑ. මොකද හේතුව තුන්රුවනේ වරදක් නොවේ. මේක මගේම වරදක්. තුන්රුවනක වරදක් තිබෙනවා නම් අන් අයටත් මාර්ගඵල ලබන්න බෑ. බොහෝ පිරිස් මගඵල නිවනින් සැනසෙනකොට මට බැරි වෙන්නේ තුන්රුවනේ වරදක් නිසා නෙවෙයි, මගේ තියෙන දුර්වලතාවයක් නිසා. ඒ නිසා මම කොහොමද මේ තුන්රුවන ප්‍රතික්ෂේප කරන්නේ? මම කොහොමද මේ පැවිද්ද ප්‍රතික්ෂේප කරන්නේ? නෑ, මට ඒක කරන්නත් බෑ. ඒ නිසා මම පැවිදි ජීවිතය ගත කරනවා. පැවිද්දෙක් හැටියට මම සියදිවි නසා ගන්නවා. මගේ ජීවිතෙන් ඇති වැඩක් නෑ. මම මෙච්චර කාලයක් මහානදම් පුරනවා. ඒත් මට මේ මහානකමින් ඉහළ ප්‍රතිඵල ලබන්න පුළුවන්කමක් නෑ. අන්න ඒ විදියට කල්පනා කළා. අන්න එහෙම කල්පනා කරලා තදාහං කුරමාදාය මංච කම්මි උපාවිසින් පරිණීතෝ කුරෝ ආසී ධමනින් චෙත්තුමත්වනෝ. උන්වහන්සේ සියදිවි නසා ගන්නත් උත්සාහ කරපු අවස්ථා තිබුණා. මේත් අහලා ඇති දවසක් ජේතවනාරාමේ එක්තරා කුටියකට විසකුරු සර්පෙක් ඇතුල් වෙලා හිටියා. ඒ විසකුරු සර්පයාව දැකපු භික්ෂුන් වහන්සේලා මේ විසකුරු සර්පයා දෂ්ට කළොත් මිනිසෙක් මරණයට පත්වෙන්න තරම් භයානකයි කියලා ඒ විසකුරු සර්පයාව අල්ලගෙන කලයක දාගෙන ජනශූන්‍ය තැනක අතහරින්න කලයට දාගෙන අරගෙන යනකොට ඒ යන මගදී සප්පදාස තෙරුන් වහන්සේට හමු වෙනවා. උන්වහන්සේ සියදිවි නසා ගන්න හිතාගෙන තමයි හිටියේ. එන මගදී මේ සප්පදාස තෙරුන් වහන්සේ අර විසකුරු සර්පයාව කලේ දාගෙන අරගෙන යන භික්ෂුන් වහන්සේලා මගදී හමු වෙලා උන්වහන්සේලාගෙන් විමසනවා, ස්වාමීනි මේ කලයකුත් අරගෙන කොහෙද වඩින්නේ? උන්වහන්සේලා උත්තර දුන්නා, මේ කුටියට විසකුරු සර්පයෙක් ඇතුල් වෙලා මේ සර්පයා දෂ්ට කළොත් නම් ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි මේ සර්පයාව කලයට දාගෙන අපි මේ නිදහස් කරන්න ජනශූන්‍ය තැනක අතහරින්නගෙන යන ගම. සප්පදාස හාමුදුරු කල්පනා කළා, මගේ ජීවිතේ නැති කරගන්න හොඳම අවස්ථාව මට හම්බෙලා තියෙන්නේ. මම මේ භික්ෂූන් වහන්සේලාට මේ සර්පයාව අතහරින්නම් කියලා කලේ ඉල්ල ගන්න ඕන. මොකද කලේ ස්වාමීනි, මම මේ සර්පයාව නිදහස් කරන්නම් කියලා කලේ අතට අරගෙන පිටත් වුණා. සප්පදාස තෙරුන් වහන්සේ කලේ අරගෙන ගිහිල්ලා මොකද කලේ? මේ කලේ ඇතුළට අත දැම්මා. අත දාලා එහාට මෙහාට අත කරකවනවා. මේ සර්පයා දැන් දෂ්ට කරයි කියලා හිතාගෙන. එනමුත් සර්පයක් දෂ්ට කළේ නැහැ. කොච්චර කලේ ඇතුළට දාලා දෂ්ට කරවගන්න උත්සාහ කළත් මේ සර්පයා සප්පදාස තෙරුන් වහන්සේට දෂ්ට කළේම නැහැ. දෂ්ට කළේ නැති තැන සප්පදාස තෙරුන් වහන්සේ කල්පනා කළා, මේ අර භික්ෂූන් වහන්සේලා රැවටිලා තියෙන්නේ විසකුරු සර්පයෙක් කියලා ගැරන්ඩියෙකුටද කොහෙද? ගැරන්ඩියෙක් නිසා තමයි මම මෙච්චර කලේ ඇතුළට අත දාලා කැරකෙව්වත් දෂ්ට කළේ නැත්තේ. ඒ නිසා මේ ගැරන්ඩියාව අතහැරලා මං යනවා යන්න කියලා මොකද කළේ? කලේ හිටපු සර්පයාව ජනශූන්‍ය පරිසරයක අතහැරලා දාලා නැවත විහාරස්ථානයට වැඩම කළා. විහාරස්ථානයට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා, ස්වාමීනි අර විසකුරු සර්පයෙක් කියලා කිව්වට ගැරන්ඩියෙක් නිඳලා තියෙන්නේ. උන්වහන්සේලා විමසනවා සප්පදාස තෙරුන් වහන්සේගෙන්, ඔබ වහන්සේ කොහොමද දන්නේ ගැරන්ඩියෙක් කියලා? ඒ විසකුරු සර්පයෙක්මයි. මම කලේ ඇතුළට අත දාලා අත කැරකෙව්වා. ඒත් මේ සර්පයා දෂ්ට කළේ නැහැ. විසකුරු සර්පෙන් නම් දෂ්ට කරන්න එපා. ගැරන්ඩියෙක්ද කොහෙද ඉඳලා තියෙන්නේ?
මේ ප්‍රවෘත්තිය භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ට ගිහින් ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මතක් කළා මහණෙනි සප්පදාස තෙරුන් වහන්සේ ඒ කලයට අත දානකොට මේ සර්පයා දෂ්ට නොකළේ එක්තරා භවයක මේ සප්පදාස තෙරුන් වහන්සේගේ කීකරු සේවකයෙක්. එතකොට ඒ කීකරුකම නිසාම අර සර්පයා ඉන්න කලයට අත දැම්මත් මේ සප්පදාස තෙරුන් වහන්සේට දෂ්ට කළේ නැහැ. සංසාර පුරුද්දක් හැටියට සංසාරයේ තිබිච්ච බැඳීමක් හැටියට. ඒ නිසායි එතෙන් පටන් තමයි මේ හාමුදුරුවන්ට සප්පදාස කියන නම ලැබුණේ. සප්ප කියන්නේ සර්පයා කියන අදහස. දාස කියන්නේ සේවකයා. එතකොට ඒ බඳු සේවකයෙක් හිටියා කියන අදහසින් තමයි සප්පදාස කියන නම ලැබිලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ඒ විදිහට සියදිවි නසා ගන්න උනන්දු වෙච්ච උත්සාහ කරපු අවස්ථාවක් තිබුණා. ඒ වගේම සප්පදාස තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා මම ඒ අවස්ථාව මගහැරිලා ගියාට පස්සේ දැලිපිහියක් අතට අරගෙන කුටියට ගිහිල්ලා ඇඳේ ඉඳගෙන මගේ ගෙල සිඳ ගන්න මං උත්සාහ කළා. සියදිවි නසා ගන්න උත්සාහ කළා. අන්න ඒ වෙලාවේදී තතෝ මේ මනසීකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨත. මට ඒ වෙලාවේ යෝනිසෝ මනසිකාරය ඇති වුණා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. මේ සියලු සංස්කාර ධර්මවල තිබෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය පිළිබඳව මට වටහා ගැනීමේ හැකියාව පහළ වුණා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් මම සතර සතිපට්ඨානය ප්‍රගුණ කළා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මෙන්න මේ කියන සතර සතිපට්ඨාන කියලා කියන්නේ සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියලා කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටවිය යුතු තැන සිහිය පිහිටුවා ගන්න මට හැකියාව ලැබුණා. අන්නේ හැකියාවත් එක්ක තතෝ චිත්තං විමුච්චිමේ පස්ස ධම්ම සුධම්මතං තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතම් බුද්ධස්ස ශාසනං. ඒ වෙලාවේ ඒ යෝනිසෝ මනසිකාරය ඇතිවීමෙන් මේ ලෝකේ යථා ස්වභාවය වටහා ගන්නට පුළුවන්කම ලැබීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මට පුළුවන්කම ලැබුණා. කෙලෙස් ප්‍රහීන කරන්න මට පුළුවන්කම ලැබුණා. නිර්වාණය සලස ගන්න උතුම් රහත් ඵලයට පත්වෙන්න පුළුවන්කම ලැබුණා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ඒ උත්තරීතර කාර්ය සම්පූර්ණත්වයට පත් කරගන්නට පුළුවන්කම ලැබුණා කියලා සප්පදාසත් තේරගාථාවේ ඊටාම හොඳින් පැහැදිලි කරනවා. දැන් මේ තේරගාථා දේශනාවත් එක්ක අපට තේරුම් ගන්න ලැබෙන වටිනා කාරණා කිහිපයක් තියෙනවා. මේ හිමිදිරි පාන්දර ඔබ කල්පනා කරන්න ඕන ඔබේ ජීවිතයටත් ඇතුළත් කරගන්නට පුළුවන්කම ලැබෙන වටිනා පණිවිඩයක් මේ තෙරුන් වහන්සේගේ ගාථා ඔස්සේ අපට දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒව තමයි අපි අපේ ජීවිතයට එකතු කරගත යුතු වෙන්නේ. බලන්න සප්පදාස තෙරුන් වහන්සේට සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වීම සඳහා කොච්චර උනන්දු වුණත් වීරය වැඩුවත් අවුරුදු 25ක් ගත වුණා. අවුරුදු 25ක් තිස්සේ මහන්සි ගත්තට ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. නොලැබුණත් අවුරුදු 25කට පසුව හෝ උන්වහන්සේට ප්‍රතිඵලය ලැබුණා. එතනදී දෙන පණිවිඩය තමයි කලකිරෙන්න එපා. පසුබහින්න එපා. කෙසේ හෝ කුමන හෝ තැනකදී උත්සාහය ප්‍රගුණ කරමින් යනවා නම් ඒ කෙනාට ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා කියන එක. ඊළඟ කාරණාව තමයි අපි කරන කර්මයේ තිබෙන බලවත්කම. දැන් පින්වතුනි මේ සප්පදාස තෙරුන් වහන්සේ සදහැසිතින් පැවිදි වෙලා මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස
උනන්දු උනත් උත්සාහවත් උනත් වීර්ය උපදවාගෙන කටයුතු කළත් අවුරුදු 25ක් යනකම් සිත එකඟ කරගන්නටත් බැරි වුණානේ. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ තමයි එක්තරා භවයක කළ කර්මයක්. එතකොට බලන්න මේ අපේ සමාජයේ සමහර උදවිය ඉන්නවා මේ ප්‍රතිඵල ලබා ගන්න නොහැකි වෙන තැන දැඩි වේදනාවට දැඩි පීඩණයට කලකිරීමට පත්වන අය. ඒ ගැන කල්පනා කරනකොට පැති දෙකකින් අපිට හිතන්න පුළුවන්. එකක් තමයි අපේ සමාජයේ සමහර උදවිය ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා වීර්ය උපදවන්න නැතුව, උත්සාහය ඇති කරගන්න නැතුව. දැන් බලන්න අධ්‍යාපනය ලබන සමහර ළමයි පාඩම් හිටින්නේ කියලා කියනවා පාඩම් කරන්නේ නැතුව. පාඩම් කරන්නේ නැතුව පාඩම් හිටින්නේ කියනවා නම් ඒක වැරදි. පාඩම් කරලා හිටින්නේ කියනවා නම් ඒක සමහරක් විට කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න පාඩම් හිටින්නේ නැත්තේ කර්ම කියලා කියන්න එපා. පාඩම් කරන්නේ නැතුව ඒ ගැන කල්පනා කරනවා නම් පාඩම් කරන්නේ නැතුව පාඩම් හිටින්නේ නැහැ. පාඩම් කරන්න ඕන පාඩම් හිටින්න. හැබැයි පෙර කරපු කර්මයක දෝෂයක් හැටියට පාඩම් කළත් හිටින්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි පාඩම් කරන්නේ නැතුව හිටින්නේ නැහැ කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. දැන් බලන්න මේ සප්පදාස තෙරුන් වහන්සේට අවුරුදු 25ක් යනකම් සිත එකඟ කරගන්නට බැරි වෙන්න හේතු වෙච්ච කර්මයක් තිබුණා. ඒ කර්මය තමයි කාශ්‍යප බුදුහාමුදුරුව වැඩ හිටපු කාලේ. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනේ පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් මේ සප්පදාස හාමුදුරුව. ඒ භවයේ. එතකොට කාශ්‍යප බුදුහාමුදුරුව වැඩ හිටපු කාලේ මේ සප්පදාස හාමුදුරුව පැවිදි වෙලා කාලය ගත කළා. එකට පිළිවෙත් පුරන එක්තරා භික්ෂූන් වහන්සේ නමක් උපවේදි වෙන්න අදහසක් ඇති කරගත්තා. උපවේදි වෙනවා කියන්නේ සිවුරු හැර යන්න උවමනාවක් ඇති කරගත්තා. ඉතින් මේ හාමුදුරුව මොකද කළේ? අර සිවුරු ඇරලා යන්න හිතාගෙන හිටපු භික්ෂූන් වහන්සේට ගිහි ජීවිතයේ තිබෙන භයානකකම, ගිහි ජීවිතයේ තිබෙන කටුක බව ප්‍රකාශ කරමින් සසුන තුල ඇලෙන්න උපකාර කළා. සප්පදාස තෙරුන් වහන්සේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ. එතකොට උපවැදි වෙන්න හිතපු භික්ෂුවකගේ පැවිද්ද රැක්කා. හැබැයි රැක්කට එතනින් පස්සේ සිදුවෙච්ච කර්මයක් තමයි මේ විපාක හැටියට ආවේ. මොකද්ද මේ කර්මය? අර උපවැදි වෙන්න හිතාගෙන හිටපු එනමුත් මේ සප්පදාස තෙරුන් වහන්සේගේ අවවාද නිසා පැවිදි ජීවිතය තුළ රැඳුණු භික්ෂුන් වහන්සේ දවසක් මේ තමන්ගේ පැවිද්ද රැකපු සප්පදාස හාමුදුරුව එක්කරගෙන යනවා කුටියට. එක්කරගෙන ගියපු වෙලාවේ මහ පිරිකර ගොඩක් පෙන්නලා මේ උපවැදි වෙන්න හිතාගෙන හිටපු හාමුදුරුව ගාව තිබුණ පිරිකර වගයක්. ඒ පිරිකර ගොඩ පෙන්නලා අර සප්පදාස තෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා, අනේ ස්වාමීනි, මම සිවුරු ඇරලා යන්න හිතාගෙනනේ හිටියේ. ඒ සිවුරු ඇරලා යනකොට මං හිතාගෙන හිටියා මේ පිරිකර ඔක්කොම ඔබ වහන්සේට දීලා යන්න. ඔබ වහන්සේට දෙන්න තමයි හිටියේ මේ ඔක්කොම. හැබැයි මගේ පැවිද්ද ඔබ වහන්සේ රැක්කා. මං උපවැදි වුණා නම් මේ ඔක්කොම පිරිකර ඔබ වහන්සේට දෙන්නයි හිටියේ. මගේ පැවිද්ද රැක්ක ඔබ වහන්සේ. අන්න එහෙම කියනකොට මේ උපවැදි වෙන්න හිතාගෙන හිටපු භික්ෂූන් වහන්සේගේ පැවිද්ද රැකපු සප්පදාස හාමුදුරුවන්ට එදා කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ මේ පිරිකර ටික දැක්කහම ලෝභකම ඇති වුණා. ලෝභකම ඇති වෙලා මොකද කළේ? අපරාධේ මංකල මෝඩකමක් මේ භික්ෂුවට සිවුරු ඇරලා යන්න ඉඩ දුන්න නම් අද මට මේ ඔක්කොම පිරිකර ටික හම්බෙනවනේ කියලා ලෝභය ඇති වුණා. ආශාව ඇති වුණා. ඒ ආශාව ඇති කරගෙන එතෙන් පටන් මේ හාමුදුරුව මොකද කළේ?
අර උපවැදි වෙන්න හිතාගෙන හිටපු භික්ෂුවට ගිහි ජීවිතයේ තිබෙන සුන්දරත්වයක් මවා පෙන්වන්න පටන් ගත්තා. මං ඒ වෙලාවේ කිව්වේ නිකන් ගිහි ජීවිතේ කොච්චර සුවදායකද, මොනතරම් සතුටින් ඉන්න පුළුවන්ද, මේ පැවිද්දනේ කටුක. අන්න ඒ විදියට ගිහි ජීවිතයේ තිබෙන වටිනකම ගැන පෙන්වන්න පටන් ගත්තා, කියන්න පටන් ගත්තා. ආන්න ඒ කරපු පාප කර්මයේ විපාක හැටියට තමයි ගෞතම බුද්ධ ශාසනයේ තුන්රුවන කෙරෙහි ප්‍රසාදයෙන් පැවිදි ජීවිතයට පත් වුණත්, උත්සාහය ඇතිව කටයුතු කළත්, වීර්ය උපදව ගත්තත් කර්මයේ දෝෂයක් හැටියට, කර්මයේ විපාකයක් හැටියට අවුරුදු 25ක් ගතවන තුරුත් ධර්මාවබෝධය තියා සුළු මොහොතක්වත් හිත එකඟ කර ගැනීමේ හැකියාව නොලැබී ගියේ. එතකොට කල්පනා කරලා බලන්න කර්ම සහ කර්ම ඵලය ගැන. සප්පදාස තේර ගාථාව තුළ ඉතාම හොඳින් මේ කාරණාව අපට පැහැදිලි කරනවා, ප්‍රකට කරනවා. ඔබත් හොඳට මතක තබා ගන්න. අද කරන කර්මය බරපතල ලෙස තමන්ට විපාක පිණිස පවතිනවා. ඒක අපි තේරුම් අරගෙන කටයුතු කිරීම වැදගත්. එක පැත්තකින් කර්මයේ විපාක අනුව කොච්චර උනන්දු වුණත්, කොච්චර උත්සාහවත් වුණත් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල ඔබට නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා අද කරන කර්මය සංසාර ගමන සැපවත් කරවීම පිණිසම යොමු කරව ගන්නවා කියන උදාර අදහස මේ තේර ගාථාවත් එක්ක ඇති කරගන්න. එයයි කළ යුතු වෙන්නේ. ඉතින් මේ හිමිදිරි පාන්දර සප්පදාස තේර ගාථාව ඔස්සේ පෙන්වන පණිවිඩය ජීවිතයට ගන්නට. අවුරුදු ගානක් ඔබ බලාපොරොත්තු වන තැනට එන්නට බැරි වුණත්, කොච්චර වීරවන්ත වුණත්, උත්සාහවත් වුණත්, ඒක අවස්ථාවක ඔබට හරියන්න ඉඩ තියෙනවා. එතෙක් නොසැලී කටයුතු කරන්න. එතෙක් නොසැලී පියවර තබන්ට උනන්දු ඇති කරගන්න. ඒ වගේම තමයි වීරය නොකර, උත්සාහය නොකර, පාඩම් නොකර, වෑයම් නොකර ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්න එක නවත්තන්න. උත්සාහ කරලා, වීරය ඇති කරලා බලන්න ප්‍රතිඵල ලැබෙනවද නැද්ද කියලා. උත්සාහය, උනන්දුව, වීරය සිදු නොකොට ප්‍රතිඵල නොලැබෙන තැන ඒක කර්මයට බාර දෙන්න සූදානම් වෙන්න එපා. මේක මගේ කර්මය කියලා කියන්න එපා. ඒ නිසා ඔබ උනන්දු වෙන්න, උත්සාහය ඇති කරගන්න. එවිට ඔබට ප්‍රතිඵල ලබන්නට පුළුවනි. කර්ම දෝෂ නිසා යම්කිසි ප්‍රතිඵලයක් නොලැබී යනවා නම් ඔබ හොඳට මතක තියාගන්න, ඒ බඳු කර්ම නැවත ඉටු නොකර යහපත් ජීවිතයක් ගත කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ උදාර චරිතය ආදර්ශයට අරගෙන ඔබේ දිවි ගමන සැපවත් කරගන්නට මේ උතුම් ධර්ම දේශනාව හේතු වේවා, වාසනාව වේවා කියලා කවුරුත් නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා